ඔයාලා සියලු දෙනාම ඉතාලතරේ පිළිගන්නවා අද සුදර්ශනී සොයින් ඇකඩමි YouTube channel එකට. ඉතින් මම හිතනවා ඔයාලා සියලු දෙනාම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ලස්සනම ලස්සන බ්ලවුස් මොස්තරයක්. ඉතින් ඔයාලා දන්නවා හැමදාම වගේ බොහෝ දෙනෙක් මගේ FB එක හරහා පැටර්න් එවනවා මෙන්න මේ ඩ්‍රෙස් එක කරගන්නේ කොහොමද? මේ බ්ලවුස් එක කරගන්නේ කොහොමද කියලා. දිනපතා වගේ ෆෑන්ස්ලා මට විවිධ පැටර්න් එවනවා. ඇත්තටම මට දැන් අවුරුද්දකට දෙකකට මහන්න පුළුවන් ප්‍රමාණයේ පැටර්න් එවලයි තියෙන්නේ. ඉතින් මට හරිම අපස්ථාවකට පත් වෙනවා මෙන්න මේ පැටර්න් වලින් මොකද දවරගන්නේ කියලා. මොකද මට ඔක්කොමලා ඔයාලව සියලු දෙනා මට ඇත්තටම වටිනවා. ඒ වගේම ලස්සන පැටර්න් තමයි එවලා තියෙන්නේ. ඉතින් මට හිතුණා මෙන්න මේ ෆෑන්ස්ලාගේ එක් අයෙකුට අද අවස්ථාව දෙන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ බ්ලවුස් පැටර්න් එක මගේ දීපිකා කියලා කෙනෙක් තමයි එවලා තිබුණේ. එයාගේ පැටර්න් එක මට හිතුණා ඔයාලා සියලු දෙනාටම වැදගත් වෙයි කියලා. ඉතින් ඇත්තටම ඒක ඉතාමත්ම ලස්සන බ්ලවුස් එකක්. ඒ වගේම මම පෞද්ගලිකව මේකට කැමති. ඒ නිසා මට හිතුණා මේ බ්ලවුස් එක කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඔයාලගේ මේ කරගෙන යන ලෙසන් එකට ඒ කියන්නේ පාඩම් මාලාව තුල මේක තුලින් බොහෝ දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒ අනුව තමයි මම ගොඩාක් වෙලාවට මේ ඔයාලා වෙන පැටර්න් අතරින් එකක් තෝරගන්නේ. ඉතින් හැමදාම වගේ මම ඔයාලට ස්කෙච් එක තුළින් තමයි පැහැදිලි කරන්නේ. අපිට මේ වගේ ස්කෙච් එකක් කරගැනීමෙන් විශාල වාසි ගොඩක් තියෙනවා. ඒ නිසා ඔයාලත් හැම විටම පැටර්න් එකක් කරන්න කලින් ස්කෙච් එකට යන්න. මොකද ඒක ඇත්තටම ඇඳුම සාර්ථකව කරගැනීමට ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් මෙන්න මේ බ්ලවුස් එකේ ඔයාලට පේනවා ෆ්‍රන්ට් එක පැත්තේ මේ වගේ ප්‍රින්සස් ලයින් කට් එකක් තමයි දාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන මේ ආකාරයේ ප්‍රින්සස් ලයින් කට් එකක් තමයි මගේ නෙක් ලයින් එකට තමයි ඒක ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම මේක ස්ක්වයර් නෙක් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි මේ ස්ක්වයර් නෙක් එක දැම්මම ෂෝල්ඩර් වලින් හැලෙනවා. ඒ වගේම මෙතන ලොකු ප්‍රමාණයක ලූස් එකක් තියෙනවා. විවිධ ප්‍රශ්න ඔයාලට මතුවෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න निराකරණය කරගන්න මට හිතුණා ස්ක්වයර් නෙක් එක අනිවාර්යයෙන්ම ඔයාලට නැවතත් ඔයාලට කළ යුතුයි කියලා. ඉතින් මේක කරන ක්‍රමයේ වෙනසක් තියෙනවා. ඔයාලා ඒක මේ බ්ලොග් එක හදාද්දී ඔයාලට මේක හොයාගන්න පුළුවන් මොකද්ද මම කරන්න ඕන වෙනස කියලා. ඉතින් ඔයාලට පේනවා ස්ක්වයර් නෙක් එක ලස්සනට මගේ ඇඟේ ගහන්නටම තියෙනවා. මට ෂෝල්ඩර් වලින් මේක හැලෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මේ කරන පැටර්න් එක අධ්‍යයනය කිරීම තුළින් ඔයාලගේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාලට පේනවා මේ ඉරින් පහළ කොටස මේ වගේ ඔයාලට මම ෆොටෝ එක දාලා තියෙනවා. මේ වගේ තට්ටු දෙකකට තමයි දාලා තියෙන්නේ. ඇත්තටම ලස්සන බ්ලවුස් එක මේක ඒ වගේම තමයි කඩා හැලෙන මැටීරියල් එකකින් තමයි කරගත යුතුව තියෙන්නේ. ඒ වගේම ස්ලීව් එක ගත්තොත් මම මේ අඳන් ඉන්න බ්ලවුස් එක තුලින්ම මම ඔයාලට ස්ලීව් එක පෙන්නන්නම්. ඇත්තට මේක පප් ස්ලීව් එක. හරිම ලස්සනයි කඩා හැලෙන මැටීරියල් එකකින් ගත්තාම ඒ වගේම තට්ටු දෙකකට තමයි මේ ඉලාස්ටික් එකෙන් පහළ කොටසම දාලා තියෙන්නේ. ඉතින් මේ ස්ලීව් එක කරගන්නත් බොහෝ දෙනෙක් මට ෆොටෝස් එවලා තිබුණා. ඉතින් ඒ සියලු දෙනාටම මම හිතන්නේ දැන් මේ ස්ලීව් එක අද ලෙසන් එක කරාට පස්සේ ගැටලුවකින් තොරව කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි බෑක් එක පැත්තෙන් ගත්තොත් මම මෙතන ප්‍රින්සස් ලයින් කට් එකට තමයි දාලා තියෙන්නේ. ඒ වගේම මම මේකේ මැද ඕපන් එකක් තිබෙන්නේ නැහැ. සිපර් එකට ගියේ නැහැ. ඇත්තට මම ඇඟිල්ලක වාසිය තියලා මෙෂර්මන්ට් එක ගන්න නිසා බොහෝ ඇඳුම් මට ඇත්තටම සිපර් එකක් නැතුව ඇඳ ගන්න පුළුවන්. ඔයාලා ඇඟටම ටයිට් එකට මෙෂර්මන්ට් එක ගන්නව නම් අනිවාර්යයෙන්ම මේ වගේ බ්ලවුස් එකකට උනත් අපිට සිපර් එකට යන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ වටේටම කොටස් දෙකකට ආකාරයට තමයි මේක තියෙන්නේ. එතකොට ඔයාලා මැටීරියල්ස් තෝරගන්නේදී මේකට ජෝර්ජට් වගේ අපිට විස්කෝස් ඒ වගේ කඩා හැලෙන රෙද්දකට අනිවාර්යයෙන්ම යා යුතුව තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික තමයි අපිට ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ ලස්සන බ්ලවුස් එක නිවැරදිව බ්ලොක් එක සාදා ගනිමින් මේක නිවැරදිව රෙද්දේ ඇඳගෙන කපා ගන්නේ කොහොමද සහ මේ මසල් ගන්නේ කොහොමද කියලා නිවැරදිව අපි ඉගෙන ගනිමු. පළමුව මේ බ්ලවුස් එක සඳහා අපිට බ්ලොක් එක ඇඳීමට අපිට බ්ලවුස් එක සඳහා බේසික් බ්ලොක් එක සාදාගත යුතු වෙනවා. එතකොට පිටුපස පල්ලේ මම කොටුව හදා ගන්න මුලින්ම පපුව වටය කියන මෙෂර්මන්ට් එක 4ෙන් බෙදලා එන 10 මාරට කොටුවේ පළල ගන්නවා. මෙන්න මේ ආකාරයට ඊළඟට මේ කොටුවේ උස විදිහට මම ගන්නවා
උරහිස සිට මගේ බ්ලවුස් එකේ තියෙන උස. ඒ කියන්නේ බ්ලවුස් height එක මම 25ක් කියලා අරන් තියෙනවා. එතකොට මේක තමයි මගේ උරහිස රේඛාව. මෙන්න මේ උරහිස ඉඳලා රේඛාව ඉඳලා තමයි මම පහළට ගන්නෙ. 25ක් මම මැනලා ලකුණු කර ගන්නවා. ඒ අනුව කොටුව සාදාගෙන මගේ ප්‍රධාන රේඛා දෙක ඇඳ ගන්න අවශ්‍යයි. පපුව රේඛාව, මගේ ඉන රේඛාව. උරහිසිට පපුවට තියෙනවා eye point shoulder to bust කියන measurement එක 11 මාරක්. ඒ වගේම උරහිසිට ඉනට උස 15 මාරක්. 11 මාරක් මම උරහිස ඉඳලා ලකුණු කර ගන්නවා. මේ ආකාරයට ඊළඟට 15 මාරක් මෙතනට ලකුණු කරගෙන මේ රේඛා දෙක ඇඳ ගන්නවා. ඊළඟට මට ලකුණු කර ගන්න තියෙන්නේ මගේ උරහිස පළල. ඒක උරහිස පළල මම මෙෂර් කරලා අරන් තියෙනවා 15 මාරක් කියලා. ඒක මම දෙකට බෙදුවාම 7යි 4න් 3ක් එනවා. මෙන්න මෙතන මගේ සෙන්ටර් බෑක් එක. සෙන්ටර් බෑක් එකේ ඉඳන් තමයි මම ඉස්සරහට ලකුණු කරන්නේ 7යි 4න් 3. ඊළඟට මම ආම් හෝල් එක දෙකට බෙදලා එන අගය. ඒ කියන්නේ මගේ ආම් හෝල් එක ආවා 17ක්. 17 දෙකට බෙදුවාම 8මාරක් මම මෙන්න මේ උරහිස රේඛාවේ ඉඳන් පහළට 8මාරක් ලකුණු කරනවා. ඒ අනුව උරහිස පළල ලකුණු කර රේඛාව මෙහෙම පහළට දික් කරනවා. ආම් හෝල් එකේ පහළට ලකුණු කරපු ගාන ඉඳන් මේ විදිහට කොටුව ඇඳ ගන්නවා. එතකොට මේ කොටුව ඇතුළත තමයි අපේ ආම් හෝල් එක ඇඳගන්නේ. ඊළඟට මම ෂෝල්ඩර් එක මේ ආකාරයට කෙලින්ම දෙන්නේ නැහැ. කුඩා ප්‍රමාණයක් පහත් කර ගන්නවා. ඒක මම අඟල් 1මාරක් පහත් කරනවා. 1මාර පහත් කරලා මම මෙන්න මේ ආකාරයට ෂෝල්ඩර් එක ඇඳ ගන්න අවශ්‍යයි. ෂෝල්ඩර් එක ඇඳ ගන්න කලින් මම කර පළල සොයාගත යුතු වෙනවා. කර වටය මගේ ඇවිල්ලා තියෙනවා 14ක්. එතකොට කර පළල මම ගන්නවා 14. 4ෙන් බෙදලා එන අගයෙන් අඟල් භාගයක් අඩු කරාම 3ක් කියලා. අඟල් 3ක් මම මෙතනට ලකුණු කරනවා. මෙතන මම සෙන්ටර් බෑක් එකේ ඉඳන් අඟල කර ගැඹුර ලකුණු කරනවා. ඒ අනුව මේ ආකාරයට මම කරවටේ ඇඳ ගන්නවා. ඒ කර පළල ලකුණු කරගත තැන ඉඳන් මම ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරගත්තු ප්‍රමාණය දක්වා මෙහෙම ඉරක් අඳිනවා. එතකොට මේක තමයි දැන් මගේ උරහිස වෙලා තියෙන්නේ. ඊළඟට මම ආම් හෝල් එක ඇඳ ගන්න අවශ්‍යයි. ආම් හෝල් එක 17 දෙකට බෙදුවාම 8මාර මම මෙන්න මේ ආකාර ටේප් එකට අරගෙන ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරගත තැන ඉඳලා ටේප් එක කෙලින් මේ ආකාරයට තියලා මේ හැඩයට මම කර්ව් එක ඇඳ ගන්නවා. ඊළඟට මට ලකුණු කර ගන්න අවශ්‍යයි ඩාට් අතර පරතරය. ඒ කියන්නේ පපුව අතර පරතරය කියන මෙෂර්මන්ට් එක. ඩාට් අතර පරතරය කියන එක 7මාරක් ඇවිල්ලා තිනවා. ඒක දෙකට බෙදුවාම 3යි 4න් 3ක්. මම මෙන්න මේ ආකාරයට ටේප් එකට අරගෙන 3යි 4න් 3 මේ ආකාරයට ලකුණු කරනවා. ඒක මම ඉන රේඛාවෙත් ලකුණු කරනවා. ඒ අනුව මෙන්න මේ මැද රේඛාව මම ඇඳ ගන්නවා. එතකොට ඉනේ ඉඳන් මේ ඩාට් එක අඳිද්දි මම පහළට ඩාට් එක දික් කර ගන්න ඕන. මෙන්න මේ ඩාට් එක මම ඉන ඉඳලා අඟල් 6ක් පහළට දික් කරනවා. එතන ඉඳන් ඩාට් අතර පරතරය ලකුණු කරගත්ත තැන ඉඳලා දෙපැත්තට අඟලක ඩාට් එකක් ලකුණු කරනවා. ඒ අඟල මම දෙපැත්තට අඟල් භාගය බැගින් හිටින විදිහට දෙපැත්තට ලකුණු කරලා භාගය බැගින් මේ ආකාරයට තමයි මම ඩාට් එක අඳින්නේ. ඒ වගේම ඔයාලා මතක තියාගන්න මේ පිටුපස පළුවේ මම බස් පොයින්ට් එකේ ඉඳන් බස් ලයින් එකේ ඉඳන් අඟලක් ඉහළට ඔසවලා තමයි ඩාට් එක අඳින්නේ. ඊළඟට මට ඉන ලකුණු කරගන්න අවශ්‍යයි. ඉන වටය තියෙනවා 36ක්. 4ෙන් බෙදුවාම අඟල් 9ක් මම ඉන රේඛාවේ ලකුණු කරනවා. 9ට ඩාට් එකේ විත් එක අඟලකුත් එකතු කරලා 10ක් කියලා තමයි මම ලකුණු කරන්නේ. මෙන්න මේ ආකාරය. එතකොට මම අන්ඩර් ආම් එකේ ඉඳන් සයිඩ් සීම් එක මේ ආකාරයට ඉන දක්වා රේඛාව ඇඳ ගන්නවා. ඊළඟට මට තියෙන්නේ හිප් එක ඇඳ ගන්න. එතකොට මේක තමයි මගේ හෙම් ලයින් එක වෙන්නේ. ඒ කියන්නේ මගේ හිප් එක කියලා ගත්තේ මෙතන
ඔයාලට පේනවා මෙතන අපර් හිප් එක. ඒ කියන්නේ ඇත්තටම උකුල වටය නෙවෙයි මගේ මේ බ්ලවුස් එක තියෙන්න ඕන තැන වටය තමයි මම මෙතන උකුල වටය කියලා මෙෂර්මන්ට් එකක් ගත්තේ. එතකොට එතන මගේ අපර් හිප් එක 43ක් ඇවිල්ලා තියෙනවා. 43 4ෙන් බෙදුවාම 10යි 4ෙන් 3. මෙන්න මේ hem line එකේ මම ලකුණු කරනවා. මෙන්න මේ ආකාරයට. ඊළඟට මම මෙතන ඉන ලකුණු කරගත්ත තැන ඉඳන් පහළට සයිඩ් සීම් එක ඇඳ ගන්න අවශ්‍යයි. කුඩා කර්ව් ෂේප් එකක් දීලා තමයි ඇඳගන්නේ. කාරට කෙලින් රෝලර් එක තියුවොත් මෙහෙම කෙලින් තමයි එන්නේ. ඒක වැරදි. මෙන්න මේ ආකාරයට රෝල් එක තියලා මැද හරියේ අඟල් කාලක වගේ එහාට යන්න තමයි මේ කර්ව් ෂේප් එක දෙන්නේ. එතකොට මෙතන ගොඩාක් කර්ව් ෂේප් එක දෙන්නේ නැහැ. ඒ ගැනත් හොඳට සැලකිලිමත් දක්වන්න. ඔයාලා මෙන්න මේ මැද හරියේ අඟල් කාලක වගේ ප්‍රමාණයක් තමයි කර්ව් ෂේප් එක අපි දෙන්නේ. එතකොට අපිට දැන් පිටුපස පළුවේ සඳහා මූලික පත්‍රම මෙන්න මේ ආකාරයට හදා ගන්න පුළුවන්. දැන් අපි මේ ආකාරයටම ඉදිරිපස පළුවත් හදාගමු. පිටුපස පළුව සාදාගත්ත ආකාරයටම අපි ඉදිරිපස පළුවත් සාදා ගන්න ඕන අපේ බේසික් බ්ලොක් එක. එතකොට ඒකෙත් මම පපුව වටය 4ෙන් බෙදලා එන 10 මාරට මෙන්න මේ කොටුවේ පළල විදිහට ගන්නවා. 10 මාරට. මගේ උරහිසේ ඉඳලා පහළට 25ක් පැනලා ගන්න. ඊළඟට මට මගේ ප්‍රධාන රේඛා ටික ඇඳ ගන්න අවශ්‍යයි. පපුව රේඛාව, ඉන රේඛාව. එතකොට උරහිසේ ඉඳන් පපුවට තියෙනවා 11 මාරක්. 11 මාරක් පපුවට ලකුණු කරගත්තා. ඒ වගේම ඉන සඳහා 15 මාරක් ලකුණු කරගත්තා. ඊළඟට මම උරහිස පල්ල ලකුණු කරගන්න අවශ්‍යයි. උරහිස පල්ල 15 මාර දෙකට බෙදුවාම 7යි 4ෙන් 3ක් මම ලකුණු කරනවා. 15 මාර දෙකට බෙදුවම 7යි 4ෙන් 3. ඊළඟට මගේ ආම් හෝල් එක ලකුණු කරගන්න අවශ්‍යයි. කීරි කටවටය 17ක් ඇවිල්ලා තියෙනවා. දෙකට බෙදුවාම 8 මාරක් මම ලකුණු කරනවා. 8 මාර මම මේ ආකාරයට අරගෙන මෙතන ඉඳන් පහළට ලකුණු කරනවා. ඒ අනුව මම මෙන්න මේ මගේ ආම් හෝල් එක අඳින කොටුව ඇඳ ගන්නවා. එතකොට මම මෙතන ඉඳන් අඟල් 1මාරක් උරහිස පහත් කරනවා. ඒ වගේම කරපළල මම අඟල් 3ක් කියලා ගත්තා. පිටුපස පළුවේ මම ලකුණු කරගත්ත 3ක් කියලා. එතන ඉඳන් මම ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරගත්තු 1මාර දක්වා මම ඉරක් ඇඳ ගන්නවා. ඊළඟට මම කර ගැඹුර ලකුණු කරගන්න අවශ්‍යයි. කර ගැඹුර තියෙනවා 14 4ෙන් බෙදුවම 3 මාරක්. මම 3 මාරක් කර ගැඹුර ලකුණු කරනවා. ඊළඟට මට ආම් හෝල් එක ඇඳ ගන්න අවශ්‍යයි. ඔයාලා දන්නවා මේ මගේ මෙතන ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරගත්ත තැන ඉඳන් අන්ඩර් ආම් ලයින් එක දක්වා හරි මැද අරගෙන මේ ආකාරයට හර මැද ලකුණු කරලා හරි මැදේ ඉඳන් මම ඇතුළට අඟල් භාගයක් ලකුණු කරනවා. අඟල් භාගයක්. ඊළඟට මම ඒ හරහා රේඛාවක් අඳිනවා. ඒ රේඛාවේ මම අඟල් 8මාරක් අරගෙන මෙන්න මේ ආකාර ටේප් එක තියලා මේ ඉර දිගේ මේ ආකාරයට මම ආම් හෝල් කර්ව් එක ඇඳ ගන්නවා. ඔයාලට පේනවා ආම් හෝල් එක මෙතනින් තමයි මම ඇඳලා නතර වුනේ. එතකොට මේ කොනටම ගියේ නැහැ. ඒ නවත්තපු තැන ඒ ඇවිල්ලා ලකුණු වෙන තැන දක්වා මම 8මාරක් ලකුණු වෙන තැන මම මේ ආකාරයට ලකුණු කර ගන්නවා. ඊළඟ ඩාට් අතර පරතරය 3යි 4ෙන් 3ක් තමයි අපට ආවේ. ඩාට් අතර පරතරය 7මාර දෙකට බෙදුවම 3යි 4ෙන් 3යි. 3යි 4ෙන් 3ක් මේ ආකාරයට ලකුණු කරනවා පපුව රේඛාවේ සහ ඉන රේඛාවේ. ඊළඟට මම එක රේඛාවකින් පහළට යාග. ඉනේ ඉඳන් පහළට අපි ඩාට් එක දික් කරනවා අඟල් 6ක ප්‍රමාණය. මෙන්න මේ ආකාරයට. ඊළඟට මම මේ ඉර මැදි කරලා දෙපැත්තට අඟලක ඩාට් එකක් ලකුණු කරනවා දෙපැත්තට අඟල් භාගය බැගින්. ඒ අනුව ඔයාලා දන්නවා මේ ෆ්‍රන්ට් එකේදී මම බස් පොයින්ට් එකටම ඩාට් එක දික් කරන්නේ නැහැ. එතන ඉඳලා අඟලක් පහත් කරලා තමයි ඩාට් එක අඳින්නේ. ඒ ආකාරයට මෙහෙම මම ඩාට් එක ඇඳ ගන්නවා. ඊළඟට
මට ඉන ලකුණු කරගන්න අවශ්‍යයි. ඉන මම අඟල් 9ක් කියලා තමයි 36 4ෙන් බෙදුවාම ආවේ අඟල් 9යි. එතකොට ඒ 9ට ඩාට් එකේ අඟලත් එකතු කරගෙන අඟල් 10ක් කියලා මම ඩාට් විත් එකත් එකතු කරගෙන 10ක් කියලා මම ලකුණු කරනවා. ඒ ලකුණු කරගත්ත තැනට අන්ඩර්ආම් ලයින් එකේ ඉඳන් මම කෙළවර ඉඳන් රේඛාවක් ඇඳගෙන යනවා. මෙන්න මේ රේඛාවේ මම සයිඩ් සීම් එකේ ඩාට් එක ඇඳ ගන්න අවශ්‍යයි. ඉදිරිපස පළුවේ විතරයි සයිඩ් සීම් ඩාට් එක අපි ඇඳගන්නේ. එතකොට අඟල් 1.5ක් බස් පොයින්ට් එකේ ඉඳන් අඟල් 1.5ක් ඈඩ් කරලා එතන ඉඳලා තමයි මම ඩාට් එක අඳින්නේ. එතකොට මම මේකෙත් අඟලක ඩාට් එකක් ඇඳ ගන්නවා මේ ඉර මැදි කරලා දෙපැත්තට අඟල් භාගය තියෙන විදිහට. ඊළඟට උඩ රේඛාවට මම ආම් හෝල් එක ඇඳලා ලකුණු කරගත්ත තැන ඉඳන් මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්නවා. මෙන්න මේ කොටස මම කපලා ඉවත් කරනවා. මෙතන අපි කීලාස් ලූස් එකක් අපි මේක කපා ඉවත් කරේ නැත්නම් මෙතන ලූස් එකක් හිටින්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන රැල්ලක් එන්නත් පුළුවන් නිසා තමයි කොටස මම ඉවත් කරන්නේ. ඊළඟට මට හෙම් ලයින් එකේ මගේ උකුල වටය මම ලකුණු කරනවා. මෙතන මම උකුල වටය කියලා ගත්තේ අපර් හිප් එක. ඒ කියන්නේ මගේ බ්ලවුස් එක උස වටේ තියෙන්න ඕන පළල තමයි මෙතන මම 43 කියලා ගත්තේ. ඒක 4ෙන් බෙදුවාම 10යි 4ෙන් 3ක් මම මෙන්න මේ රේඛාවේ ලකුණු කරනවා. 10යි 4ෙන් 3ක්. ඉන ලකුණු කරගත්තු තැන ඉඳලා මම මේ ආකාරයට ඉන ලකුණු කරගත්ත තැන ඉඳන් පොඩි කර්ව් ෂේප් එකක් දීලා හෙම් ලයින් එක දක්වා පහත් කරගන්නවා. එතකොට මගේ ඉදිරිපස ප්‍රධාන බ්ලොක් එකත් මම හදලා ඉවරයි. එතකොට මේ බේසික් බ්ලොක් එක තුලින් තමයි අපි මේ පැටර්න් එකට යන්නේ. බලමු දැන් මේක කොහොමද කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා බලන්න මේ ස්කෙච් එක දිහා හොඳින් අවධානය යොමු කරන්න. එතකොට ඔයාලට මේක කරන්න ඕනේ මොනවද කියන ටික පැහැදිලි වෙලා එනවා. එතකොට අපි මෙතන කරන්න අවශ්‍යයි ස්ක්වයර් නෙක් එකක් දෙන්න අවශ්‍යයි. ඒ වගේම අපි ප්‍රින්සස් ලයින් එක කරගත යුතුයි ඉදිරිපස පළුව. මේ ෆ්‍රන්ට් කියලා තමයි මම දකුණු කරලා තියෙන්නේ. ඒ වගේම මේ ආකාරයට පහළ කොටස තට්ටු දෙකක ආකාරයට තමයි මම දාලා තියෙන්නේ. ඒ වගේම පිටිපස පළුවෙත් මේ විදිහට ස්ක්වයර් නෙක් එකක් දාලා ප්‍රින්සස් ලයින් එක සහ ඉදිරිපස ආකාරයෙන්ම අපේ තට්ටු කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම මුලින්ම මේක කරගන්නේ මගේ ඉදිරිපස පළුවනේ කර ගැඹුර ලකුණු කර ගන්නවා. ඉතින් ඔයාලා ස්ක්වයර් නෙක් එක කරද්දී ගොඩාක් කර ගැඹුරු කරගන්න එපා. සමහර අය මම කලින් ලෙසන් එකක් කරලා තියෙනවා මම කර ගැඹුරු කරගත්තු ප්‍රමාණයටම බොහෝ අයත් කර ගැඹුරු කිරීම නිසා එයාලගේ කර ලොකු වෙලා තිබුණා. එතකොට ඒක ඔයාලගේ ශරීරය අනුව ඒක වෙනස් කරගන්න මම සාමාන්‍යයෙන් කර ගැඹුර 7.5 8ක් වගේ ප්‍රමාණයට තමයි ගන්නෙ. මොකද මගේ height එක සාමාන්‍යයෙන් 5යි 4ක වගේ ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට මගේ ඇඟ ප්‍රමාණය එතන උසක් තියෙනවා යම්කිසි. එතකොට මට ඒ ගන්නට යනවා. එතකොට ඔයාලා ඇඟ උස අඩු කෙනෙක් නම් එතකොට ඔයාලට 7.5 8කට ගියොත් ගොඩක් ගැඹුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඒ ගැන හොඳට අවධානය යොමු කරන්න. එතකොට ඔයාලට මේකෙදි ගන්න පුළුවන් කර ගැඹුර විදිහට 6 මාරක් කියලා. මමත් අද 6 මාරක් ගන්නවා කර ගැඹුර. ඒ විදිහට කර ගැඹුර ලකුණු කරනවා 6 මාරක්. ඊළඟට මම කර මගේ පළල ලකුණු කරගන්න අවශ්‍යයි. මෙන්න මේ දෙපැත්තම ගැඹුරු ඔයාලට පේනවා දෙපැත්තම මේකේ කර කපල තියෙන්නේ. පිටිපස්සෙන් උඩට තියෙනවා නම් අපි ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කර දෙපැත්තම ගැඹුරු වෙනකොට අපේ ෂෝල්ඩර් වලින් හැලෙන තියෙන අපිට හැලෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපි මේක කපාගත යුතු ක්‍රමය තියෙනවා. ඒ නිසා ඔයාලා මෙන්න මෙතන ෂෝල්ඩර් එකේ ඉඳන් අඟලක් හෝ 1.5ක ප්‍රමාණයක් ඇතුළට ලකුණු කරනවා. මම අඟල් 1.5ක ප්‍රමාණයක් ලකුණු කරනවා ඇතුළට. ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරගත්ත තැන ඉඳන් මම රේඛාවක් ඇඳගෙන ඒ රේඛාව මත තමයි අඟල් 1.5 ලකුණු කරන්නේ. මම ඔයාලට ඒ ටික වෙනත් කලර් එකකින්ම කරන්නම්. එතකොට මම ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරගත්ත තැන ඉඳන් ඒ ප්‍රමාණයටම මේ පැත්තට කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. එතකොට මෙතන බැලුවොත් මෙතන 1.5ක් නේ අපි ගත්තේ. ඒ 1.5ම මෙතනක් තියෙන්න අවශ්‍යයි. අපි ඒක තුල අඟල් 1.5 ලකුණු කරනවා. 1.5 මෙන්න මේ ආකාරයට අඟල් 1.5 ලකුණු කරලා මම
මේක පහළට දික් කර ගන්න. එතකොට මගේ මෙන්න මේ ෂෝල්ඩර් එක පළල ලකුණු කරගත්ත ප්‍රමාණයට තමයි මම ඒකට සමාන්තරව තමයි මේ රේඛාව ඇඳගන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ රේඛාවේ මම ආම් හෝල් එක ඇඳගෙන එනවා. මම මේ ආම් හෝල් කර්ව් එකටම සම්බන්ධ වෙන ආකාරයට. මෙන්න මේ ආකාරය. දැන් පැහැදිලිනේ අපි බේසික් බ්ලොක් එකේ ආම් හෝල් එක තියෙන්නේ මෙතන. මම මේක ස්ක්වයර් එක කරන නිසා එකයි කාලා ඇතුළට ලකුණු කරා. මම ඒකේ මගේ ෂෝල්ඩර් එකේ පළල මට අවශ්‍ය ප්‍රමාණය අපි හිතමු අඟලක්, එහෙම නැත්නම් අඟල් 1/2ක්, නැත්නම් අඟල් 2ක්, අඟල් 3ක්. ඔය වගේ ඕන ප්‍රමාණයක් අපිට මේකට ලකුණු කරගන්න පුළුවන්. මම මේකේ අඟල් 1/3 කාලක් ලකුණු කරනවා. 1/3 කාලක ප්‍රමාණයක්. දෙකක් මට වැඩි වගේ නිසා මම අඟල් 1/3 කාලක් මම ලකුණු කරනවා. 1/3 කාලක් මම පහලත් මේ ආකාරයට ලකුණු කරනවා. දැන් කීපයකින් ලකුණු කරගන්නේ අපි මේක කෙලින් රේඛාවක් විදිහට ඇඳ ගන්න අවශ්‍ය වන නිසා. මෙතන මම කර ගැඹුර ලකුණු කරගත්තා 6 කියලා. ඒ ලකුණු කරගත්තු තැන් දෙක හරහා මම මේ කරේ මේ රේඛාව හමු වෙනකම් මම දික් කර ගන්නවා. දැන් ඔයාලට පේනවා දැන් මම කර ඇඳගෙන අවසాన. එතකොට මගේ බ්ලොක් එකකින් මෙන්න මේ කොටස කපලා ඉවත් වෙනවා. ඊළඟට ඔයාලට තේරෙනවා මෙන්න මේ ස්කෙච් එක දිහා බැලුවාම ඉනෙන් වෙන් වෙලා තමයි තියෙන්නේ. එතකොට මම මෙන්න මේ මගේ බේස් ලයින් එකේ මේක වෙන් කර ගන්නවා. මේ කොටස මම මේ ආකාරයට කපා වෙන් කර ගන්නවා. දැන් අපි මේ උඩ කොටසේ ප්‍රින්සස් ලයින් එක සාදා ගමු. එතකොට ඔයාලා දන්නවා දැන් මේ ප්‍රින්සස් ලයින් එක ආම් හෝල් එක දක්වා ගිහිල්ලා නැහැ. කෙලින්ම නෙක් ලයින් එකට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මම මෙන්න මේ මගේ ඩාට් අතර පරතරය කියලා ලකුණු කරගත්තු රේඛාව මම ඉහළට ලකුණු කර ගන්නවා. එතකොට මම මෙන්න මේ කොටස් දෙක දැන් ප්‍රින්සස් ලයින් කට් වෙන විදිහට දෙපැත්තට වෙන් කරගන්න අවශ්‍යයි. එතකොට මම මෙන්න මේ ලයින් එකෙන් මේ විදිහට කපනවා. මෙන්න මේ ඩාට් එකේ මේ පැත්තේ කොටසෙන් මේක මම කපලා ඉවත් කර ගන්නවා. එතකොට මගේ ඩාට් එක ඉවත් වෙලා යනවා. සයිඩ් ඩාට් එක මෙතන තියෙනවා. අපි ඊළඟට මේ කොටස් දෙක කපලා වෙන් කරලා සයිඩ් ඩාට් එකත් අයින් කර ගන්නවා. මෙන්න මේ ආකාරයට කොටස් දෙක වෙන් කරගෙන මම මේ සයිඩ් සීම් එකේ තියෙන ඩාට් එක නාවලා අයින් කර ගන්නවා. දැන් ඔයාලට පේනවා මෙතන තියෙන ඩාට් එක මම මෙතනට යවුවා. එතකොට අපි මේ කොටස් දෙක එකට ඇටච් වෙනකොට එක මත එකට තියලා අපි මේ දෙක එකට ඇටච් කරද්දී අනිවාර්යයෙන්ම මෙතනින් කර්ව් එක මෙතන කර්ව් ෂේප් එක ළඟදී අපේ බස්ට් එක වගේ මෙතන ඉහළට එසවිලා එනවා. ඒ වගේම ඔයාලට පේනවා මෙතන පොඩි මේ වගේ කෙලින් හැඩයක් ඇවිල්ලා තියෙනවා. අපි මෙතන පොඩ්ඩක් කුඩා ප්‍රමාණයක් ෂේප් කරලා මේක කපලා අයින් කරනවා. ඒ වගේම මෙතනත් අපට අවශ්‍ය නම් කුඩා ප්‍රමාණයක් හැඩ කරගන්න. එතකොට මම ඉදිරිපස කොටස් දෙකේ මේ ආකාරයට මගේ ෆ්‍රන්ට් කියලා මම F අකුර දාගත්තා. ඒ වගේම දැන් ඔයාලට ඉතුරු වෙලා තියෙනවා යට කොටස. මෙන්න මේක තමයි අපේ යට කොටස කපා ගත්තු. එතකොට ඔයාලට පේනවා මේකේ තට්ටු දෙකක් තියෙනවා. ඒ වගේම යම්කිසි ප්‍රමාණයක් මේක රෆල් වෙලා තියෙනවා. ඒ කියන්නේ පොඩි ෆ්ලෙයාර් ගතියක් ඇති වෙලා තියෙනවා. අපි දැන් මේ කොටස හදා ගන්න ඕන මගේ මේ බ්ලොක් එක තුල. ඔයාලට පේනවා දැන් මෙතන තිබුණ ඩාට් එක මගේ මෙතන තියෙන ඩාට් එක මම මෙතන ඉතුරු වෙලා තියෙනවා. එතකොට මම මේක දැන් මහද්දි මේ ඩාට් එක නැති වෙනවා වගේම මට මෙන්න මේ ඩාට් එකත් ඉවත් කරගන්න අවශ්‍ය වෙනවා. නැත්තම් මගේ මෙතන සයිඩ් සීම් එකකින් මේ ඩාට් එකේ ප්‍රමාණය වැඩි වෙන නිසා මම ඒ නිසා මේ ඩාට් එක මේ ආකාරයට ෆෝල්ඩ් කරගන්නවා. ඔන්න ඔය ආකාරයට අපි ෆෝල්ඩ් කරගෙන මේ ඩාට් එක අලව ගන්නවා. මෙන්න මේ ආකාරයට මම ඩාට් එක අලවගෙන මෙන්න මේක ෆ්ලෙයාර්ඩ් කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ පහළ කොටස තමයි මම ෆ්ලෙයාර්ඩ් කරන්නේ. නමුත් මගේ ඉන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙන්න මේක කොටස් 3කට කපලා වෙන් කර ගන්නවා. මේ ආකාරයට කොටස් 3කට වෙන් කර ගන්නවා. මම මේක A B C කියලා සටහන් කර ගන්නවා. ඊළඟට මම මෙතන සිට මම ඉහළට කපාගෙන යනවා වෙන් වන්නේ නැති ආකාරයට. අපි මුලින්ම මේ කොටස සම්පූර්ණ වෙන් කර ගමු. අපේ ප්‍රධාන බ්ලොක් එක තුලින් මෙන්න මේ විදිහට අප කොටස මම දැන්
මෙන්න මේ ලයින්ස් දිගේ කපලා වෙන් කරනවා. මෙන්න මේ ආකාරයට මම කපාගෙන මේ අතර ස්පේස් එක මම අඟල් 2ක ප්‍රමාණයක් තියාගනිමින් මෙන්න මේ ආකාරයට පහළට මම ඇතුලෙන් කොළ කොටසක් අපි අලව ගන්නවා. මෙන්න මේ ආකාරයට මම කොළ කොටස් දෙකක් අලව ගත්ත මේ කපාගත්තු තැන් වලට අඟල් 2ක ස්පේස් එකක් තමයි මම තියලා තියෙන්නේ. ඒ වගේම මට සයිඩ් සීම් එකෙනුත් කුඩා ප්‍රමාණයක රැල්ලක් තියන්න අවශ්‍යයි. එතකොට මම සයිඩ් සීම් දෙකක් මට එකතු වෙනවනේ, දෙක එකට ඇටච් වෙද්දී. එතකොට මෙතන මම අඟලක් තියනවා පිටිපස්ස පළුවෙනුත් අඟලක්. එනකොට මෙතන අඟල් 2ක රැල්ලක් වගේ තමයි මෙතනත් ඇති වෙන්නේ. එතකොට මම අඟලක් එහාට ඇඩ් කළා. එතනත් මම කොළ කැබැල්ලක් අලව ගත්තා. ඒක මම හරියටම ඉන ගාවට මේ ආකාරයට ඉර ඇඳ ගත්තා. ඊළඟට මම මේ කොටස මේ ආකාරයට කපලා වෙන් කර ගන්නවා. එතකොට මෙන්න මේ ආකාරයට තමයි මේක තියෙන්නේ. මම මෙන්න මේ ඉදිරිපස එතකොට අපේ උඩ කොටස් දෙක මේ ආකාරයට තියෙනවා, යට කොටස මේ ආකාරයට තියෙනවා. මම මේකේ මෙන්න මේ ඉහළ කොටසේ සයිඩ් සීම් එකෙන් අඟල් භාගයක් ඉහළට ලකුණු කරලා මෙන්න මේ ආකාරයට අඟල් භාගයක් ඉහළට ඔසවනවා. ඔසවලා මම මෙන්න මේක මගේ මැද හරිය දක්වා කපලා ඉවත් කර ගන්නවා. ඔන්න ඔය ආකාරයට තමයි එතකොට ඉදිරිපස කොටස් දෙක තියෙන්නේ. නමුත් අපේ ඉදිරිපස තවමත් අවසන් නැහැ. ඔයාලට ස්පෙෂල් ගන්නවා පේනවා ඉදිරිපස උඩින් තවත් තට්ටුවක් තියෙනවා කියලා. එතකොට මම මෙන්න මේ කොටසත් හදා ගන්න අවශ්‍යයි. එතකොට මම මෙන්න මේක මේ විදිහට ඇටච් වෙනවනේ අපේ උඩ කොටස ප්‍රින්සස් ලයින් එක ආකාරයට. එතකොට මේ කොටසත් මේ විදිහට කෙලින් වෙලා මෙන්න මේක මේ විදිහට ලං වෙලා මහනකොට මේක අපිට කෙලින් වෙලා එනවා. එතකොට මෙතනින් අපිට මේ ආකාරයට ඇල්ලකුත් ඇති වෙලා තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මෙතන මම කහ පාටින් පෙන්නපු කොටස් අතර තමයි අපේ රැල්ල ඇති වෙන්නේ. අපි මේක කෙලින් කරලා ඇල්ලුවාට පස්සේ අපේ ඊළඟ තට්ටුව හදාගන්න මම මේකට තවත් කොටසක් ඇඳ ගන්න අවශ්‍යයි. එතකොට ඔයාලා දන්නවා මේ පිටිපස පළුවයි ඉදිරිපස පළුවේ දෙකේම වේස්ට් එකේ ඉඳන් පහළ කොටස එක සමානයි කියලා. එතකොට මම මේ පිටිපස වේස්ට් එකෙන් මේ කොටස කපලා වෙන් කර ගන්නවා. එතකොට පිටිපස්සටත් මම මෙන්න මේ කොටසම තමයි සම්බන්ධ කරගන්නේ. එතකොට මගේ මේ පිටිපස මේ කපලා ඉවත් කරන කොටසෙන් මම ඊළඟ තට්ටුව හදා ගන්නවා. එතකොට නැත්තම් අපි අමුතුවෙන් වෙනම කොලයක ඇඳ ගන්න අවශ්‍ය නැහැනේ. කොහොමවත් අපිට මේක ඉවත් කරන නිසා මම මේ කොටසෙන් අපේ ඊළඟ තට්ටුව හදා ගන්නවා. බලන්න මේක කොහොමද කරගන්නේ කියලා. දැන් මේ කොටස තමයි අපේ පහළ තට්ටුවේ උස. අඟල් 9මාරක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම උඩ කොටස ගන්නවා අඟල් 6ක ප්‍රමාණයට. අපිට මේක කැමති ගානකට ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මේ අතර ලොකු ස්පේස් එකක් තියන්න අවශ්‍ය නැත්නම් ඔයාලට මේක 6ක් නැතුව අඩු කරලා ගන්නත් පුළුවන්. අපි මේක 6මාරක වගේ ප්‍රමාණයට ගමු. 6මාරක් කියලා මම ලකුණු කර ගන්නවා. මෙන්න මේ කොටස එතකොට මම කපලා ඉවත් කර ගන්නවා. ඒ වගේම මේක කපලා ඉවත් කරලා අවසන් වෙලා මේ ඩාට් එකත් මම ෆෝල්ඩ් කර ගන්නවා. මෙන්න මේ ආකාර ඩාට් එක ෆෝල්ඩ් කරගෙන මම මේක අලව ගන්නවා. ඊළඟට මම මේක කොටස් 3කට වෙන් කර ගන්නවා. පහළ සිට ඉහළ දක්වා මේ ආකාරයට කපාගෙන යනවා වෙන්න ඕන ආකාරයට. මේකත් මම අඟල් 2ක් ඈඩ් කරමින් කොටස් කීපයක් අලව ගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ආකාරයට තමයි මගේ තට්ටු කොටස් දෙක තියෙන්නේ. එතකොට පහළ කොටස මේ ආකාරයට, ඉහළ කොටස මේ ආකාරයට තමයි තියෙන්නේ. එතකොට අපිට මේකත් මේ ආකාරයට රෙඩි වෙලා එනවා. දැන් අපි පිටිපස පළුව උඩ කොටස සාදාගමු. දැන් ඔයාලට පේනවා ස්කෙච් එක අනුව ස්ක්වයර් නෙක් එක ඇඳ ගන්න අවශ්‍යයි. ඒ වගේම පිටිපස ප්‍රින්සස් ලයින් කරගන්න අවශ්‍යයි කියලා. මෙන්න මේ ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරගත්තු ලෙවල් එකේම මම මේ පැත්තට රේඛාවක් ඇඳ ගන්නවා. මෙන්න මේ ආකාරයට. එතකොට අපි මෙතනින් මැන්නත් එකමාරක ප්‍රමාණයක් දෙන්න අවශ්‍යයි. උරහිස පළල ලකුණු කරගත්ත තැන ඉඳලා අඟල් 1.5 ලකුණු කර ගන්නවා. එතන ඉඳලා මම ෂෝල්ඩර් එකේ පළල අඟල් 1.3 ලකුණු කර ගන්නවා. මෙතනට 1.4යි මෙතනට 1.4න් 3යි. මේ රේඛාවට සමාන්තරව මේ රේඛාව පහළට ඇඳ ගන්නවා. ඇඳගෙන
එතන ඉඳන් මම මෙන්න මේ ආම් හෝල් එකට මේන විදිහට ආම් හෝල් කර්ව් එක ඇඳ ගන්නවා. කරගෙමුර මම 5ක් කියලා ගන්නවා පිටුපස පළුව සඳහා. කීප තැනකින් මම 5 ලකුණු කරනවා. මේ ආකාරයට රේඛාව ඇඳ ගන්නවා. මෙතන ඉඳන් මම 1.4 කීප තැනකින් ලකුණු කරගෙන එතනත් මම කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. මේ රේඛාව හමුවන තේ. පිටුපස කර මේ ආකාරයට ඇඳගෙන මම පිටුපස කොටස ප්‍රින්සස් ලයින් කරන්න අවශ්‍යයි. මේ විදිහට මම මගේ ඩාට් එකේ ඉහළ කෙළවරට ඉර ඇඳ ගන්නවා. මෙතනින් මම මේ කොටස් ටික කපලා ඉවත් කර ගන්නවා. මෙතන මෙන්න මේ ආකාරයට පොඩි ෂේප් එකක් දීගෙන තමයි මම කපලා වෙන් කර ගන්නේ. 8න් එකක ප්‍රමාණයක් වගේ මෙන්න මේ ඇතුළත පැත්තට අපි කපලා වෙන් කර ගන්නවා. ඒ වගේම ඉදිරිපස මම මෙතන අඟල් භාගයක් අයින් කරා වගේම පිටුපස පළුවෙත් මම අඟල් භාගයක් මේ ආකාරයට ලකුණු කරගෙන මේ හරහා ෂේප් කර ගන්නවා. මේ කොටස කපලා ඉවත් කර ගන්නවා. මම මේකේ බැක් කියලා සටහන් කර ගන්නවා. එතකොට පිටුපස පළුවේ පහළ කොටසටත් මම ඉදිරිපස හදාගත්තු කොටස් දෙකම තමයි මේ ආකාරයට මේකට සම්බන්ධ කරගන්නේ. එතකොට ෆ්‍රන්ට් එකේ කොටස් දෙකත් හදලා අවසానයි, ඉදිරිපස කොටස් දෙකත් හදලා අවසానයි. ඒ වගේම පහළ සාය කොටසත් අපි හදලා අවසానයි. දැන් අපිට තියෙන්නේ ස්ලීව් එක හදාගන්න. ස්ලීව් එකත් මම මෙන්න මේ ආකාරයට හදාගත්තා. ඔයාලට මම එක්ස්ප්ලেইন කරන්න මේක කොහොමද හදාගත්තේ කියලා. දැන් ඔයාලා ස්ලීව් එක හදාගන්න දන්නවා. මම ඒත් අද කියලා දෙනවා මෙන්න මේ ආකාරයට අපි මුලින්ම ස්ලීව් එක හදාගන්න කොටුවක් හදාගන්න අවශ්‍යයි. එතකොට කොටුවට පළලක් අවශ්‍යයි, කොටුවට දිගක් අවශ්‍යයි. එතකොට කොටුවේ දිග ගන්නෙ මම මෙන්න මේ අත දිග කියන මෙෂර්මන්ට් එක 18 මාර. එතකොට අත මුදුනේ ඉඳන් මම උරහිස මුදුනට අල්ලන තැන ඉඳන් 18 මාර උස අරගෙන තමයි මේ රේඛාව ඇඳගත්තේ. එතකොට මේ කොටුවට පළලක් අවශ්‍යයි. මෙන්න මේ පළල මෙතන ඉඳන් මෙතනට මම ලකුණු කරගෙන තියෙනවා 7මාරක් කියලා. මෙන්න මේ 7මාර ආවේ මගේ ආම් හෝල් එක 17ක් තියෙනවා. 17න් අඩු කරනවා ආම් හෝල් එක 17යි. 17න් දෙකක් අඩු කරනවා 15යි. 15 දෙකට බෙදනවා 7මාර. එතකොට මේ ආකාරයට 7මාර මම ලකුණු කරා. දැන් අතේ උසත් හරි අතේ පළලත් හරි. ඊළඟට මට තියෙන්නේ ස්ලීව් එකේ ආම් හෝල් එකේ කර්ව් ෂේප් එක ඇඳ ගන්න. ඒ කියන්නේ අපේ ස්ලීව් එකේ ක්‍රවුන් එක ඇඳ ගන්න. එතකොට ඔයාලට තියෙන දන්නවා ආම් හෝල් එක 17 4න් බෙදුවම 4 කාලක් එනවා. 4යි කාලට නැවතත් අඟල් භාග කරම 4යි 4න් 3ට මම මෙන්න මෙතන ලකුණු කර ගන්නවා. 4යි 4න් 3ට. ඒ හරහා මම රේඛාවක් ඇඳ ගන්නවා. ඒක කොටස් 4කට වෙන් කර ගන්නවා. ඇස් මට්ටමින් කොටස් 4කට වෙන් කරගෙන මම පළවෙනි කොටසේ අඟල් භාගයක් ඉහළට ලකුණු කරනවා. අන්තිම අපේ 4වෙනි කොටසෙන් අපි මාක් කරගත්තු කොටස් 3 තුන්වෙනි කොටසෙන් ඇතුළට අඟල් භාගය ලකුණු කරනවා. මැද කොටස හරහා යන විදිහට ඒ පොයින්ට්ස් හරහා අපි මේ ආම් හෝල් කර්ව් එක ඇඳ ගන්නවා. ඒ වගේම ස්ලීව් එකේ පළල අත මහත. ඒ කියන්නේ 18 මාරක් දිග තැන තමයි මම අත මහත මැන්නේ. එතකොට එතන 10ක් දෙකට බෙදුවාම 5යි. මම 5 කියලා මෙතන ලකුණු කරගත්තා. මම අන්ඩර් ආම් එකේ ඉන්න මම මෙතනට අත ලකුණු කරගත්තා. ඒ වගේම ඔයාලට පේනවා මේ ස්ලීව් එක තුල පහළ තට්ටු දෙකක් තියෙනවා. ඒ වගේම පෆ් ස්ලීව් එකක් තමයි තියෙන්නේ. දැන් මම මේ ස්ලීව් එක කපලා වෙන් කර ගන්නවා. මේ ස්ලීව් එක පෆ් ස්ලීව් එකක් කරගන්න නිසා මම මේක කොටස් 3කට වෙන් කර ගන්නවා. A B C කියලා කොටස් 3කට අරගෙන මම මේ කොටස් කපලා ඉවත් කර ගන්නවා. මෙන්න මේ ආකාරයට කපාගත්තු කොටස් 3 මම ඈඩ් කරගෙන තියෙනවා. මෙතනට අඟල් භාගයක්, ඒ වගේම මෙතනට අඟල් 4න් 3ක්, මෙතනට 4න් 3ක් සහ මම මේ සයිඩ් සීම් එකේ අන්ඩර් ආම් එකේ ඉඳන් අඟලක් මෙතනින් පහළ හෙම් එකෙන් ඈඩ් කරලා සයිඩ් සීම් එකේ අන්ඩර් ආම් පොයින්ට් එක දක්වාම මේ ආකාරයට යා කරගත්තා. ඒ වගේම උඩින් මම
පෆ් වෙන්න අවශ්‍ය නිසා ඉහළට කුඩා ප්‍රමාණයක එස වෙන්න අවශ්‍ය නිසා අඟලක් මම ඉහළට ලකුණු කරා. ලකුණු කරලා මෙන්න මේ ආම් හෝල් එක දිගේ මේ ආකාරයට ඉහළට එන විදිහට මම මෙතන අඟලක් ලකුණු කරගත්ත තැන දක්වා මේ ආකාරයට ස්ලීව් එක ඇඩ කර ඇඳ ගන්නවා. එතකොට අපේ මෙන්න මේ කොටසට මම රැලි දෙන්නේ නැහැ. මෙතනින් මගේ රැලි දෙන ප්‍රමාණය මම නවත්තනවා. මේක මොකද මම මෙතනට විතරයි කට් එක දීලා තියෙන්නේ. මට මෙතන දක්වා මේ කොටසට රැලි දෙන්න පුළුවන්. මෙතනින් එහාට මම රැලි කරන්නේ නැහැ. ඒ කියන්නේ මගේ කිහිරි කට අස්සට යන කොටස මෙන්න මේ ප්‍රමාණය. මෙන්න මේ ආකාරයට තමයි එතකොට මම ස්ලීව් එක හදාගන්නේ. ඊළඟට ඔයාලට පේනවා ස්ලීව් එකේ මෙන්න මේ ආකාරයට කොටස් දෙකක් තියෙනවා. තට්ටු දෙකකට. මම මේකේ ප්‍රමාණය දැනගන්න අවශ්‍යයි. මම ස්ලීව් එකේ ඉහළ ඉඳන් 14 මාරක් ලකුණු කරනවා. 14 මාරක් මේ ආකාරයට ලකුණු කරනවා. එතකොට මේ පහළ කොටස මට ඇවිල්ලා තියෙනවා 5 මාරක් කියන උස. ඒකට මම මේ දිගටම 5 මාර ලකුණු කරගෙන මේ කොටස මම වෙන් කර ගන්නවා. මේ ආකාරයට මම මේ කොටස කපලම වෙන් කර ගන්නවා. ඒ වගේ ඊළඟට තවත් තට්ටුවක් මේකේ තියෙනවා. මම මේ 5 මාරෙන් අඟල් 2 මාරක් ලකුණු කර ගන්නවා. එතකොට මේ ස්ලීව් එකේ මට මෙන්න මේ ආකාරයටම අවශ්‍ය නම් මේ කොටස් දෙක ප්ලේ ආට් කරගන්නත් පුළුවන්. ප්ලේ ආට් කරගන්න ක්‍රමයේ පැටර්න් එකක් තියෙනවා. නමුත් අද මම ඒක නෙවෙයි ඔයාලට කරන්නේ. මෙන්න මේ ස්ලීව් එකම පහළ කොටසත් මේ ආකාරයටම ගැදවන ක්‍රමයක් තමයි අද මේ පැටර්න් එක තුල මම කරන්නේ. එතකොට මම මේකේ කොටස් දෙකක් කපා ගන්න අවශ්‍යයි. මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර ඒ කියන්නේ 5 මාරට එක කොටසක් සහ අඟල් 2 මාරට තවත් කොටසක්. ඒ වගේ පටි කොටස් දෙක කපා ගන්න අවශ්‍යයි. අපි මේ කොටස කපලා වෙන් කර ගමු පළමුවෙන්. ඉහළට එන කොටස මම මෙන්න මේ ධාරට මේ කොලේ ධාරට තියලා මේ ආකාරයට ඇඳ ගන්නවා. එතකොට මේ ආකාරයට තමයි තට්ටු දෙක තියෙන්නේ. මේ කොටස් තමයි මම මේ ආකාරයට රැලි කරගන්නේ. ඉලාස්ටික් එක දැම්මට පස්සේ මේ කොටස් දෙක ලස්සනට රැවිලා එනවා තට්ටු දෙකක් ආකාරයට. එතකොට මෙතන ස්ලීව් එකේ පළල අඟල් 10ක් තමයි තියෙන්නේ. මම 10කට ඉලාස්ටික් ප්‍රමාණය කපා ගන්නවා. අඟල් 10ක් දිගට තමයි කපා ගන්න. එතකොට මේක කොටසක් 5යි නේ 10 දෙකට බෙදුවාම. එතකොට 5ක් මෙතනට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ කොටස තමයි අපේ ස්ලීව් එක ගැදර් වෙන ප්‍රමාණය. දැන් මම සියලුම බ්ලොක් කොටස් ටික හදාගෙන අවසానයි. අපි බලමු මේක රෙද්දේ කොහොමද කපා ගන්න කියලා. මේ බ්ලවුස් එක කපා ගන්න මම ගත්තා soft georgette කියන මැටීරියල් එක. එතකොට මම මේකෙන් 1/2 තමයි ගත්තේ. මොකද මම මේකේ 1/2 ගත්තේ මේකේ තනි පොට ගත්තත් ඔයාලට පේනවා උඟක්ම soft ගතියට තමයි. ඒ නිසා මම හිතුවා මේක මගේ මේ princess line කොටස් ටික. ඒ කියන්නේ front එකේ කොටස් ටික දෙක සහ back එකේ කොටස් දෙකකට ලයිනින් වෙන ආකාරයට කපා ගන්න ඕන කියලා. ඒ කියන්නේ පොටවල් දෙකක් හිටින විදියට. එතකොට ඇත්තට මේ මැටීරියල් එක හරිම soft, ඇඟට හරිම සනීපයි. ඉතින් මේකෙන් බ්ලවුස් කරාම මේ පැටර්න් එකට හුඟක්ම මැච් වෙනවා. මෙන්න මේ වගේ මැටීරියල් එකක් ගත්තාම. මුලින්ම මම ෆ්‍රන්ට් එකේ කොටස් දෙක කපා ගන්නවා. එතකොට මම හැම විටම මේක කොටස් දෙකක් නැවෙන විදිහට තමයි තියලා කපා ගන්න. එතකොට ඔයාලා දන්නවා මේ ෆ්‍රන්ට් එක මම මෙතන නැම්මට තියලා තමයි කපා ගන්න. මේක මම කොටස් දෙකක් එකට හිටින විදිහට මේක මම මේ ආකාරයට නමා ගන්නවා. එතකොට ඔයාලට පේනවා මේක මම ෆ්‍රන්ට් එකේ කොටස දැන් දිග හැරියාම කොටස් දෙකක් කැපිලා තියෙන්න අවශ්‍යයි. මම එතකොට පින්ස් කිහිපයක් ගහ ගන්නවා. ඊළඟට මගේ මේ ෆ්‍රන්ට් එකේ කොටසෙනුත් මම කොටස් දෙක බැගින් අපි 4ක් කපා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට මම මේකට කොටස් දෙකකට තමයි එකට තියෙන්නේ. ඒ කොටස මම නැවත මේ ආකාරයට නවත්. මෙන්න මේ ආකාරයට තමයි
මේ කොටස් ටික කපා ගන්න අවශ්‍යයි. මේ ෆ්‍රන්ට් එකේ සයිඩ් එකට එන කොටස් දෙක. එතකොට මම මේක ඉතාමත්ම පරිස්සමින් තමයි කපා ගන්න ඕන. මොකද මේක ජෝර්ජට් මැටීරියල්ස් ගොඩාක් එහාට මෙහාට දුවනවා. හරි අමාරුයි කපා ගන්න. මේ වගේ කොටස් දෙකක් එනවා. එකකට කොටස් දෙක බැගින් තමයි මේකේ තියෙන්නේ. එතකොට අපේ මැද කොටස මේක තමයි. මේ කොටස මේක මත ඇටච් වෙනවා. මේ කොටස මේ සයිඩ් එකට ඇටච්. පිටුපස බලුවත් මම මේ ආකාරයට නැම්මට තියලා කපා ගන්නවා. ඊළඟට පිටුපස්සේ මම මේ පැත්ත පළුවක් මේ පැත්තට මේ ආකාරයට තියලා මම අඟල් භාගේ නැහුම් වාසිය කරවටයට උර හිසට ආම් හෝල් එකට ඒ වගේම ඉදිරි ප්‍රින්සස් ලයින් කට් එකට පහළට සයිඩ් සීම් එකට තියාගෙන කපා ගන්නවා. ඊළඟට මම ඉදිරිපස එන අපේ පහළ කොටස සහ ඉදිරිපසට එන උඩ කොටස දෙක නැම්මට තමයි තියාගන්නේ. මෙන්න මේ ආකාරයට නැම්මට තියාගනිමින් අඟල් භාගය බැගින් සොයින් අලවන්ස් එක වටේට තියාගෙන මම මේක කපා ගන්නවා. මැදින් මම කට් මාක් එකක් දාගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේක කෙලින් වුණාන් පසු මෙන්න මේ ආකාරයට පහළට රැලි වෙනවා. පිටුපස කොටස සඳහා මෙන්න මේ ආකාරයට අපිට මූට්ටුවක් එනවා පිටුපස මැදට. මම ඒක සෙල්වෙජ් එකට තියලා තමයි අරගෙන තියෙන්නේ. අනිත් පැන් වලට මම අඟල් භාගය බැගින් අඟල් භාගය සොයින් අලවන්ස් එක තියාගෙන වටේට කපා ගන්නවා. අපි ස්ලීව් එකටත් වටේට අඟල් භාගය බැගින් සහ සයිඩ් සීම් එකට අඟල් භාගය ඒ වගේම hem එකට අඟල් භාගය බැගින් තියාගෙන අපි කපා ගන්නවා. නැම්මට තියලා තමයි කපා ගන්න. අපි ස්ලීව් එකේ කොටසත් මේ අඟල් භාගයක් සොයින් අලවන්ස් එක තියාගෙන කපා ගන්නවා. අපි මේ කොටසත් අඟල් භාගයේ සොයින් අලවන්ස් එක තියාගෙන කපා ගත්තා. ඒ වගේම අපේ ස්ලීව් එකේ කොටසත් අඟල් භාගයේ සොයින් අලවන්ස් එක තියාගෙන මෙතන අපි නැම්මට තියාගෙන කපා ගත්තා. පළමුව පිටුපස පළුව අපේ මැද කොටස අරගෙන අඟල් භාගයේ මෙවුම් වාසියට මහගෙන යනවා. මේ ආකාරයට මසාගෙන ඇදවුණ තැන් වගේ තියෙනවා නම් මේ විදිහට අපි නීට් කර ගන්නවා එකම ගානකට පිටින විදියට. ඊළඟට මම මේ සයිඩ් එකට එන කොටස් දෙකේ කර වටේ මේ ආකාරයට අඟල් භාගයට මහ ගන්නවා. අනෙක් කොටසත් ඒ කාර්යයටම මහ ගන්නවා. මේ කරේ මම මෙන්න මෙතන 4 හැඩය කොනේ මේ ආකාරයට කට් මාක් එකක් දා ගන්නවා. අනෙක් කොටසෙත් මම ඒ ආකාරයටම කට් මාක් එකක් දා ගන්නවා. මෙන්න මේ ආකාරයට පිටුපස කොටසේ මැද කොටස මම මහලා අනෙක් පැත්ත හරවගෙන පින්ස් කීපයක් ගහ ගන්නවා. ඊළඟට මම මෙන්න මේ සයිඩ් එකේ කොටස මේ ආකාරයට අරගන්නවා. හොඳින් බලා ගන්න. මෙන්න මේ සයිඩ් එකට තමයි එතකොට මෙන්න මේ කොටස ඇටච් වෙන්න තියෙන්නේ අපිට. මේ සයිඩ් එකේ කොටස මේ කොටසට සම්බන්ධ වෙන්න අවශ්‍යයි. මම මේක මෙන්න මේ ආකාරයට මේක මතට හරව ගන්නවා. හරවගෙන ලයිනින් කොටස අනෙක් කොටස මම මේ කොටස මැදි කරගෙන පහළ පැත්තට අනෙක් පැත්තට පහත් කර ගන්නවා. එතකොට පිටුපස මැද කොටස තමයි මේ ආකාරයට මැද තියෙන්නේ. අනෙක් කොටසෙන් මම මේ කොටස වහගෙන මේ ආකාරයට වසා ගන්නවා. වහගෙන අඟල් භාගේ මැහුම් වාසියට මම පහළට මහගෙන එනවා. මේ පොටවල් හතරම එක ආකාරයට තියෙන්න ඕන. ඒ වගේම කරේත් හරියටම අපේ නැමුම් දාරටම ලං වෙන විදිහට තියාගන්න අවශ්‍යයි. මේ ආකාරයට තමයි එතකොට අපි මහ ගන්නෙ. මම මෙතන කොටස මෙන්න මේ ෂේප් එකට මේ කොටස කපලා වෙන් කර ගන්න. කපලා මම මේ කොටස අනෙක් පැත්තට මේ ආකාරයට හරව ගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ආකාරයට කර පහළට ඇවිල්ලා මේ කෙලින් මේ විදිහට පිටුපස කර තියෙනවා. එතකොට අපිට මෙන්න මේ කොටස පුළුවන් මට උඩින් අවුට්ලයින් එකකුත් මහ ගන්න. මම මෙන්න මේ කොටසේ කර වටේටත් මට පුළුවන් අඟල් කාලක වගේ ප්‍රමාණයට කර වටේටම මහගෙන යන්න. පිටුපස කොටස අපි මෙන්න මේ ආකාරයට මසා ගත්තා. මේ ආකාරයටම මම ඉදිරිපස පළුව මසා ගන්නවා.
මේ ආකාරයට ඉදිරිපස පළුවත් මම මසා ගන්නවා. එතකොට මේ තියෙන මගේ පිටුපස හොඳ පැත්ත. මේ තියෙන මගේ ඉදිරිපස හොඳ පැත්ත. මම මෙන්න මේ කොටස් දෙකේ ඊළඟට ෂෝල්ඩර් දෙක ජොයින් කරන්න අවශ්‍යයි. මෙන්න මේ විදිහට මම මෙන්න මේ ඉදිරිපස හොඳ කොටස පැත්තට මගේ පිටුපස හොඳ පැත්තේ කොටස මේ වගේ හොඳ කොටස් දෙක මේ ආකාරයට. එතකොට අපේ මෙන්න මේ කරවටේ අල්ලගත්තු මැහුම් වාසිය ඇතුළට හිටින විදිහට මේ ආකාරයට මේ පැත්තේ මැහුම් වාසිය මේ අතට හිටින්න මේ කොටසේ මැහුම් වාසිය මේ අතට හිටින්නත් ওই විදිහට තියලා එක මත එක අඟල් කාලට මම උරහිස් දෙක ජොයින් කරගෙන යනවා. එතකොට මම දැන් මහන්නේ හොඳ පිට පැත්තේ. මෙන්න මේ ආකාරයට අඟල් කාරට මහගෙන යනවා. මම මෙතන මගේ මේක නීට් වෙන්න කෙලින් කපා ගන්නවා. මේ ආකාරයට කපාගෙන දැන් මම හොඳ පැත්තෙන් තමයි මේ වගේ ෂෝල්ඩර්ස් දෙක අල්ලගෙන තියෙන්නේ. ඊළඟට මම මේක කන පිට හරවනවා. කන පිට හරවගෙන මගේ ඒ සීම් එක මැදි කරගෙන මම නැවත වරක් මෙතනින් මැහුම් පාරක් මහගෙන යනවා. එතකොට දැන් අපි මහන්නේ කන පිට පැත්ත. මෙන්න මේ වගේ අපිට ජෝර්ජට් වගේ මැටීරියල්ස් වලදී මේ ක්‍රමයට ෂෝල්ඩර් ජොයින් කරන්න පුළුවන්. එතකොට අපිට මෙතන නීට් එකක් ගන්න පුළුවන්. එතකොට හොඳ පිට පැත්තෙන් බැලුවහම අපිට මෙන්න මේ ආකාරයට ෂෝල්ඩර් දෙක එකට ජොයින් වෙලා තියෙනවා. අපිට මෙන්න මේ නැම්මෙන් මේ විදිහට නමලා ගන්න පුළුවන්. එතකොට මේක ඇතුලෙන් අපිට මෙතන කෙඳි ගිහිල්ලා ඕලොක් කරපු පාරවල් එහෙම මොකුත් පේන්නේ නැහැ. හොඳ ෆිනිෂින් එකක් ඇතුලින් පෙන්නනවා. මොකද අපිට ජෝර්ජට් වලදී මේ ඇතුළ පේනවනේ. එතකොට අපිට මේ ඇතුළ පෙනෙන කොටස් අපි නීට් එකට ගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට මේ ආකාරයට මම කරේ අනිත් පැත්ත කොටසත් මසා ගන්නවා. මේ ආකාරයට මම ෂෝල්ඩර් දෙකම ජොයින් කරගන්නවා. එතනින් අර මම ඇතුළට නීට් වෙන්න කපන්න කියන්නේ පොඩ්ඩක් හරි අපිට මේ නූලක් එළියට එන ඒවා බලක්කන්න තමයි උගක්ම ඊනියට ඇතුලෙන් කපලා අපේ අනිත් මැහුම් පාර මහද්දී මහන්න අවශ්‍ය වෙන්නේ. මෙතන කේදී එළියට පැනෙන්නේ නැති වෙන විදිහට නීට් එකට තියෙන්න අවශ්‍යයි. ඊළඟට මම මෙන්න මේ කරවටේට අඟල් කාලට අපේ කරේ ෂේප් එකට වටේ අවුට්ලයින් එකක් වහගෙන යනවා. අවුට්ලයින් එකක් නිසා හුඟක් නීට් එකටම මේ ලයින් එක අපි ගන්න අවශ්‍යයි. එතකොට අපිට මෙන්න මේ ආකාරයට තමයි කරවටේ දිස් වෙන්නේ. ඊටමත්ම පරිස්සමින් නීට් එකට මහ ගන්න ඕන මේ කරවටේ අවුට්ලයින් එක මහගනිද්දී. එතකොට පිටුපස කර උසට තමයි තියෙන්නේ, ඉදිරිපස කර ටිකක් ගැඹුරට තමයි තියෙන්නේ. එතකොට අපිට ඉදිරිපස සහ පිටුපස මාරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා කර ගැඹුර තියෙන්නේ ඉදිරිපස කියලා. ඔයාලට කැමති නම් අපිට පුළුවන් මෙන්න මේ අයිනෙනොත් අවුට්ලයින් එකක් මහගෙන යන ඉදිරිපසේ ප්‍රින්සස් ලයින් එක අයින දිගේ. ඊළඟට මම පහළ පිටුපස පහළ කොටස මේ සීම් එකකට ඇටච් කර ගන්නවා. එතකොට මේක තමයි මගේ පිටුපස කොටස. එතකොට මේ තියෙන මගේ ඉදිරිපස කොටස. ඒකේ සයිඩ් සීම් දෙක මහ ගන්න අවශ්‍යයි. මෙන්න මේ ආකාරයට මම හොඳ පිටවල් දෙක එකට තියා ගන්නවා. එතකොට මේ තියෙන මගේ හොඳ පිට පැත්ත. එතකොට මේ පිටුපස හොඳ පිට පැත්ත. මම හොඳ පිට පැත්තේ මේ විදිහට මුලින්ම මම සයිඩ් සීම් මහගන්නේ හොඳ පිටවල් දෙක එකට හිටින විදිහට. අපි අර ෂෝල්ඩර් එක ජොයින් කර විදිහටම තමයි මේකෙත් මම සයිඩ් සීම් එක මම මේකේ ඇද කොටස් අතෑරලා අඟල් කාල තියෙන විදිහට නීට් කරලා සයිඩ් සීම් එක කපා ගන්නවා. දැන් ඔයාලට පේනවා පිටිපස්ස මේ හොඳ පිට පැත්ත. එතකොට හොඳ පිටවල් දෙක මේ ආකාරයට මම මුට්ටු කරගෙන තියෙනවා. අඟල් කාලක් වගේ සයිඩ් සීම් එක මහගෙන ඊළඟට මම නැවතත් මේක කන පිට පැත්තට හරවනවා. මෙන්න මේ ආකාරයට. එතකොට මගේ මහගත්තු සීම් එක මැදි කරලා ඔයාලට මේක ලං කරලා බලුවම පේනවා මෙතන තියෙන මගේ ඇතුල් පැත්තේ සීම් එක පේනවා. මේ දෙක ඇටච් කරගත්තොත් සයින් ඇලවන්ස් එක. එතකොට මේ අඟල් කාල අතහැරලා මම මේ පැත්තෙන් මහගෙන යනවා. එතකොට දැන් මම මහන්නේ කන පිට පැත්ත.
මෙන්න මේ ආකාරයට තමයි එතකොට කන පිට පැත්ත තියෙන්නේ. එතකොට දැන් මම හොඳ පැත්ත හැරෙව්වාම මගේ මේ ආකාරයට තියෙනවා. ඒ වගේම ඇතුල් පැත්තේ සීම් එකත් මේ ආකාරයට එළියෙන් ඇතුල් පැත්තෙන් හොඳ නිවැරදිව ෆිනිෂ් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන ඕලොක් කරපු පාර ඇතුලෙන් පේන්නේ නැහැ. ඒ වගේම නූල් යන්නේ නැති විදියට සයිඩ් සීම් එක ක්ලෝස් වෙලා තියෙනවා. මේ වගේ සිනිඳු රෙද්දක් අපි පහනකොට මෙන්න මේ ආකාරයට අපිට සයිඩ් සීම් ඇටච් කරන්න පුළුවන්. ඒ ආකාරයටම මම මේ පැත්ත මහගෙන යනවා. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් එතකොට සයිඩ් එක මේ විදියට සයිඩ් සීම් ජොයින් කරගෙන පහළ සාය කොටසක් වගේ මේ කොටස හදා ගන්න පුළුවන්. දැන් මට ඊළඟට පුළුවන් මේක මගේ මේක හීනියටම අටින් එකකට වගේ වාඩියක් නවලා මහලා ඉවර කරන්න. ඔයාලට පේනවා එතකොට මෙන්න මේ ආකාරයට තමයි වාටිය මසාගත්ත පස්සේ අපේ පහළ කොටස තියෙන්නේ. ඊළඟට දැන් මම මේ සාය කොටසේ උඩට එන අනෙක් තට්ටුව මේ ආකාරයටම සාදා ගන්නවා. උඩ කොටසත් මම මේ ආකාරයටම මසා ගන්නවා. ඉදිරිපස හරියමද කට් මාක් එකක් දාගෙන තියෙනවා. ඒ කට් මාක් එකට මගේ උඩ කොටසෙත් මම කට් මාක් එකක් දාලා තියෙනවා. මේ ආකාරයට ඒ කොටස් දෙක එකට පිටින විදිහට තියලා මම පින් එකක් රඳව ගන්නවා. එතකොට මේ ආකාරයට තමයි කොටස් දෙක තියෙන්නේ. මම මේ ඉදිරි මැද ඒ වගේම සයිඩ් සීම් කොටස් දෙක එකට තියලා ඒ වගේ පිටුපස මැදට මම මේ ආකාරයට පින්ස් ගහගත්තා. දැන් මේ කොටස ඇටච් කරන්න කලින් මම ඉදිරිපස මගේ ඇඟ කොටසට ස්ලීව් එක ඇටච් කරලා සයිඩ් සීම් ඇටච් කරගන්න ඕනේ. මෙන්න මේ ස්ලීව් එක පහළට එන මෙන්න මේ කොටස මම ඉස්සෙල්ලාම සාදාගත යුතු වෙනවා. මට මේකේ ෆ්‍රිල් එක කපා ගන්න එකවර දිග පටියක් කපා ගන්න මදි වුණා. ඒ නිසා මම මෙන්න මෙතන අපේ ස්ලීව් එකේ මැද සීම් එකක් එනවා. ඒකත් මම අර සීම් එක අපිට පේන්නේ නැති ආකාරයට මම මහන්නේ. අන්න ඒ ක්‍රමයට මහ ගන්නවා. මොකද මට මෙතන ගැද වෙද්දී මගේ මෙතන සීම් එක පේන්නේ නැහැ. ඊළඟට මම කන පිට පැත්ත හරවලා මෙන්න මේ කොටස හරියට නැම්මට මෙන්න මේ ආකාරයට අරගෙන ඇතුළු පැත්තේ සීම් එක අහුවෙන්නේ නැතුව මෙතන අපි පටි කොටස් දෙක මුට්ටු කරලා තමයි ගන්නෙ. මේ විදිහට ස්ලීව් එක ගැද වෙනකොට මගේ මෙතන සීම් එකක් තියෙනවා කියලා පේන්නේ නැහැ. ඊළඟට මම මේ කොටසේ වාටිය හේනියට නමලා මහ ගන්නවා. අටින් එකකට නමලා නැවතත් අටින් එකකට නමලා ඉතාමත්ම සෙහින්ව මහගෙන යනවා. ඒ ආකාරයටම උඩ පටිය කොටසත් වාටිය මසා ගන්නවා. අනෙක් කොටසත් මම ඒ ආකාරයටම මසා ගන්නවා. මෙන්න මේ කොටස් දෙක මම මේ ආකාරයට තියලා මගේ ස්ලීව් එක මත මේ ආකාරයට තියනවා. අඟල් 3 කාලක වගේ ප්‍රමාණයක් මෙතනින් තියලා මහගෙන යනවා. මේකේ මම අයින දිගේ ඕලොක් කර ගන්නවා. මෙන්න මේ ආකාරයට මම ඕලොක් කර ගන්නවා. එතකොට ඕලොක් කරගත්තු මේ කොටස මම ස්ලීව් එකේ උඩ පැත්තට මේ ආකාරයට හරවනවා. මෙන්න මේ ආකාරයට හරවලා මම මෙතන මගේ අත වටය ප්‍රමාණය අඟල් 10ට ඉලාස්ටික් කැබල්ලක් කපා ගත්තා. එතකොට මේ ඉලාස්ටික් එක අටෙන් 5කට තමයි මම අරගෙන අටෙන් 5ක් පළල ඉලාස්ටික් එකක් තමයි අරන් තියෙන්නේ. එතකොට මේක ඇතුලෙන් පාස් කරලා යවන්න පුළුවන් ආකාරයට ඉඩ තියලා මම මෙතනින් මහගෙන යනවා. මේ ආකාරයට මසාගෙන කටුවක් ආධාර කරගෙන මම මේ ඇතුලෙන් මම මේක පාස් කරලා යවනවා. මෙතනම සයිඩ් සීම් එකෙන් ටැග් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ස්ලීව් එක මෙන්න මේ ආකාරයට තමයි අපේ කොටස් දෙක දිස්සෙන්නේ. මම ස්ලීව් එකේ උඩත් මේ විදිහට නූලක් මහගෙන යනවා. ස්ලීව් එකේ උඩ හරිය මම රැලි කරගන්නවා. මගේ මෙතන ආම් හෝල් එක වටේ මේ හරිය මම රැලි කරගන්නේ. ඔයාලට මේකේ ස්ලීව් එකේදී මතකයි මම බ්ලොක් එක හදද්දී මෙන්න මේ කිහිරි කට අස්සට
යන කොටස රැලි කරන්න මම වැඩිපුර ප්‍රමාණයක් තියුවේ නැහැ. ඒ නිසා උඩට විතරයි මම රැලි කරන්න කොටසක් තියාගන්නේ. ස්ලීව් එක මුදුනේ මම මාක් එකක් දාගෙන තියෙනවා. මේ විදිහට රැලි කරගත්ත කොටස මම මගේ ආම් හෝල් එක වටේ ස්ලීව් එක ඇටච් කරගන්නවා. දෙපැත්තෙම ස්ලීව් දෙකත් ඇටච් කරගත්තා. දැන් මට තියෙන්නේ මේක සයිඩ් සීම් ඇටච් කරගන්න. අපි සයිඩ් සීම් ඇටච් කරලා ඊළඟට අපි මේ බ්ලවුස් එකේ පහළ කොටස ඇටච් කරගමු. අපි ආම් හෝල් එක වටේ ඕලොක් කරගත්තා. මෙන්න මේ ආකාරයට මම දැන් සයිඩ් සීම් දෙකක් මහගෙන අවසానයි. ඊළඟට මට තියෙන්නේ මේ ඉදිරිපස කොටසට මගේ මේ මහගත්තු පහළ කොටස් දෙක මේ ආකාරයට මේක ඇතුළට අපි බස්සව ගන්නවා. කන පිට පැත්තට හරවලා මම මගේ මේ බ්ලවුස් එකේ කොටස මම මේ සාය කොටස ඇතුළට බස්සවනවා. මෙන්න මේ ආකාරයට. එතකොට මේ ඇතුළේ මේ පැත්ත තමයි මගේ හොඳ පැත්ත. එතකොට මගේ බ්ලවුස් එකේ කොටසේ මේ තියෙන්නේ හොඳ පැත්ත සහ ඉදිරි පස. ඉදිරි පස හරි මැදට මට වෙන මේ ආකාරයට ඩාට් එක මගේ ප්‍රින්සස් ලයින් කට් එක තියෙන තැන කොටස් දෙක තියලා හරි මැද කපා ගන්න පුළුවන්. මම කට් මාක් එකක් දා ගන්නවා. එතනට මගේ ඉදිරි කොටසේ පහළ සාය කොටස් දෙකක් මම තියාගන්නවා. මේ ආකාරයට තියාගෙන මම පින් එක නැවතත් ගහගන්න. ඒ වගේම ඇඟ කොටසේ සයිඩ් සීම් එකට සාය කොටස සයිඩ් සීම් එක මේ ආකාරයට තියලා එතනත් මම පින් එකක් රඳව ගන්නවා. පිටුපස හරිය මැදට මම පිටුපස සාය කොටසක් මේ ආකාරයට තියලා එකට මේ ආකාරයට තියලා පින් එකක් රඳව ගන්නවා. ඊළඟට මෙතන සයිඩ් සීම් එකට මේ කොටස තියලා මම අඟල් භාගයට එතකොට මෙතන මගේ කොටවල් 4ක් එන්න ඕන කොටස් කොටවල් 4ම එකට තියෙද්දි මම මේක මහගෙන එනවා. මේ ආකාරයට ඇඟ කොටස සහ සාය කොටස එකට ඇටච් කර ගන්නවා. මේක මම ඊළඟට හොඳ පිටපැත්ත හරවලා බලනවා. මේ දෙක ඉන කොටස් ටික නිවැරදිව ඇටච් වෙලා තියෙනවා නම් රෙඩි වෙලා නැතුව පිළිවෙලට තීරවද කියලා චෙක් කරලා බලන්න. ඕලොක් කරන්න කලින් අපි ඒක කරගන්න ඕන. නැත්නම් මොකද අපිට ඒක ලියලා හදන්න වෙනවනේ. මේ විදිහට චෙක් කරලා බලලා නිවැරදි නම් මම ඇතුල් පැත්තෙන් ඕලොක් කරගන්නවා. ඉතින් මම කියනවා අද ඔයාලා සියලු දෙනාටම මෙන්න මේ බ්ලවුස් එක මහන්න try කරන්න කියලා. මොකද අපි මේකට ගත්තේ ජෝර්ජට් කියන මැටීරියල් එක. ඇත්තටම ටිකක් ඒක අමාරු රෙද්දක් මහන්න. පහසු රෙද්දක් නෙවෙයි. එතකොට මෙන්න මේ වගේ අපහසු රෙදි පවා අපිට පහසුවෙන් කොහොමද කරගන්නේ කියලා අත්දැකීම ලබන්න ඕන. ඒ නිසා මම හිතනවා ඔයාලත් මෙන්න මේ වගේ මැටීරියල් එකක් අරගෙන මේ බ්ලවුස් එක මහගන්න කියලා. ඉතින් ඔයාලට මේක ඇත්තටම විශේෂ තැන්වලට අඳින්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා දැනුම තමයි ඔයාලට මම හැමදාමත් අරගෙන එන්නේ. ඉතින් මම හිතනවා ඇත්තටම ලොකු දැනුමක් අද ලෙසන් එක තුලින් ඔයාලට ලැබුණා කියලා. ඉතින් අද සම්බන්ධ වුණ අය බොහෝ ඇති. ඒ අයටත් මම කියනවා සුදර්ශනී සොයින් ඇකඩමි YouTube channel එක තුලින් ඔයාලට මේ දෙන දැනුමේ වටිනාකමක් තිබේ නම් ඔයාලට මේක follow කරොත් ඔයාගේ මෙහුම් පිළිබඳ දැනුම තවත් improve කරගන්න, ඒ කියන්නේ වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාලට පුළුවන් සුදර්ශනී
සයින් ඇකඩමි YouTube channel එක subscribe කරමින් මේ වීඩියෝ එක මම දාපු සැනින්ම ඔයාලා වෙත ගෙන්න ගන්න. ඉතින් මේ වගේම දැනුම අරගෙන ඊළඟ lesson එකෙන් නැවත හමු වෙනකම් අදට මම නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. හරි සුමින් ඉන්න.